ආයිබෝන් අපි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ හෙළ සංස්කෘති වැඩසටහනෙන්. මේ වැඩසටහන විවිධ මාතෘකා ඔස්සේ අපි ඔබත් එක්ක කතා කරා. හැබැයි මේ දිනවල අපි ඔබත් එක්ක කතා කරගෙන ඉන්නේ ඊටාම ගැඹුරු දහම් කාරණා කීපයක්. මේකට මම කිව්වොත් සදහම් කතිකාවත කියලා මම නිවැරදියි. ඉතින් ඔබ තමයි අපිට මේ දහම් කතිකාවත පෝෂණය කරන්න ප්‍රශ්න යොමු කරන්නේ. හැබැයි මේ ප්‍රශ්න විසඳන්න විශේෂ කෙනෙක් ඕන වුණා. ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙන එතුමා ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකරුවරයෙක් ලංකා බැංකුවේ දැන් ඉස්මුලනවා. හැබැයි ඉස්මුලනට එතුමාට විවේකයක් නැහැ. හේතුව එතුමා තමන්ගේ ශ්‍රමය කාලය කැප කරන්නේ තමන් අවබෝධ කරගත්තාම තව කෙනෙකුට එක් අයෙකුට හෝ කියා දෙන්න. ඒ කල්යාණ මිත්‍ර සේවනය නම් හරි වටිනවා. අපි ආරාධනා කරා හරිදේ ටීවී රූපවාහිනිය අනේ අපේ මැදිරියටත් ඔබ එන්න මේ දයාබර ප්‍රේක්ෂකයන්ට යමක් කියලා දෙන්න. මොකද මේ හෙළ සංස්කෘතිය හැමදාම ඔබට ආදරෙයි. ඒ නිසාම අපේ ආරාධනය පිළි අරගෙන එතුමා අදත් අපේ වැඩසටහනට පැමිණියා. අපි ආයිබෝ වේවා කියලා ඔන්න ඔබතුමාම පිළිගන්නවා අමරසිංහ මහත්මයා. හරි. ඉතින් අමරසිංහ මහත්මයා එක්ක අපි කතා කරගෙන යද්දී අපට මේ අපේ පසුගිය වැඩසටහන් කීපෙම තාම හරබර විදියට කතා කරා. ඉතින් ප්‍රේක්ෂකයෝ හැමෝම සක්‍රීය විදියට හිටිය බව පේනවා. මේ දහම් කාරණේ ඇසුවා වගේම දහම් කාරණේ තේරුම්ගත් බවක් තේරෙනවා. ඒ නිසාම මේ ටිකක් ගැඹුරු ප්‍රශ්න අපට යොමු කරලා තියෙනවා. අපිට ඒක සතුටක් අමරසිංහ මහත්මයාණනි ඔවුන් යොමු කරනවා. මේක යොමු කරන්නේ හැඩිගමුවෙන් පුෂ්පා මහත්මිය තමයි මේක යොමු කරන්නේ. මරණයකදී පටිසන්ධිය වන්නේ විඥාණයද කියලා. දැන් අපි මරණය සම්බන්ධ නිර්වචන ගොඩක් තිබුණා. අපි ඇත්තටම මරණ මංචකයේදී අවසාන සිත, අපේ පින්පොත, අපි පුනර්භවය, එහෙම නැත්නම් අපි ගන්ධබ්බ අවස්ථාව මෙවැනි අපට නොපෙනෙන ලෝකයක් තමයි මරණයත් එක්ක තිබුණේ. මේ ගැන ඔබෙන් දැහැමි ධර්ම විග්‍රහයක් අත්‍යවශ්‍ය කරනවා. හොඳයි. දැන් බොහොම දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ සත්‍යයක් පෙර ආත්ම භාවයේ ඉඳලා එයා තමයි මේ ආත්ම භාවයට එන්නේ. ඊට පස්සේ මෙතනින් චුත වෙලා තවත් තැනකට පරිසන්ද වෙනවා කියන පිළිබඳව මේ බුද්ධ දේශනාවට අනුව යම් කිසි කෙනෙක් යම් පැහැදිලි අවබෝධයක් ලබා ගත්තේ නැත්නම් මෙන්න මේ කියන කාරණා එයා හිතන්නේ ඒවා වැරදි විදියට නැත්නම් දෘෂ්ටි සහගතව මම තමයි පෙර ආත්මවල මේ විදියට යම් යම් දේවල් කරේ කර්ම විපාක රැස් කරේ ඒ අනුව තමයි මගේ මේ ආත්ම භාවය නැත්නම් මේ පටිසන්ධිය සිද්ධ වුණේ මේ විදියට කියලා. දැන් මොකද්ද මෙතනදී ඇත්තම සිද්ධ වෙන්නේ කියන එක අපිට මේ විදියට විග්‍රහ කරගන්න වෙන්නේ අන්න අර මම කියන දෘෂ්ටිය කඩා ගන්න. දැන් මේ බුද්ධ දර්ශනයේ විශේෂ නැත්නම් බුදුන් වහන්සේ විශේෂ මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන්නෙම මෙන්න මේ අවබෝධය ලබා දෙන්න. ඒ කියන්නේ මේ ලෝකෙ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක්. එහෙම නැතුව මම කියලා කෙනෙක් මේක කරන දෙයක් නෙවෙයි කියන කාරණය තේරුම් කරලා දෙන්න. ඒ නිසා මේ අහලා තියෙන ප්‍රශ්න ඉතා ගැඹුරු ප්‍රශ්නයක්. ඒකට මම හිතන්නේ කාල වේලාව අපිට මේ වගේ මාධ්‍ය තුලින් කරනකොට අපිට කාල වේලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වුණත් අපි උත්සාහ කළා බලමු. කොහේ කවුද චුත වෙන්නේ කොහෙද පටිසන්ධි වෙන්නේ කියලා මොකද්ද කියන කාරණේ බලන්න ඕනේ. මේ ලෝක සත්‍යය අනන්ත සංසාර ගමනක් තුල ඒ ආපු ගමන තුල එයා අපි හිතාගෙන ඉන්නවා මේ මම තමයි මෙහෙම ආවේ ඒ නිසා මේ දීර්ඝ වූ සසර ගමනක් දිගාගෙන ඇවිල්ලා අපි දුක විඳිනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් මෙතෙන්දි වෙලා තියෙන්නේ ඇවිත් තියන්නේ චිත්ත පරම්පරාවක්. ඒ කියන්නේ චිත්ත පරම්පරාව අඛණ්ඩව ඇවිල්ලා තියෙනවා. ඒක කැඩෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒකට පරම්පරාව කියලා කියන්නේ. චිත්ත පරම්පරාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ චිත්ත පරම්පරාව වෙන නිසා තමයි අන්න අර කියන චිත්ත පරම්පරාව තුල පෙර පුරුදු කරපු ගති නිමිති කරගෙන ඉපදෙනවා. ඒ කරපු කර්මයන් මුල් කරගෙන
නැත්නම් ඒ පෙර ආත්ම භාවවල පුරුදු කරපු ගති ස්වභාවයන් තුල තමයි ඉපදිලා එයා අර ಜಾතිය කියන එක පරිහරණය කරන්නේ අන්න අර ගති ස්වභාවයෙන්. දැන් අපි මේක පරිසම්පාදයේ තුල අපි ඒක සම්බන්ධ කළා. දැන් බලමු කොහොමද චුත වෙන්නේ කොහොමද පටිසන්ධි වෙන්නේ කියලා. එතකොට අපි චිත්ත පරම්පරාවක්. සිතක් කියලා කියන්නේ චිත්ත පරම්පරාවේ එක සිතක් කියලා කියන්නේ අපි සිත දැන් අපි ආයෙ කතා කරන්නේ අර බුද්ධ දේශනාවේ පරමාර්ථ ධර්ම පිළිබඳව. අන්න දැන් සිත කියන එක හටගන්නේ එක්තරා න්‍යාම ධර්මයක් උඩ. ඒතර සිතක් හටගන්නකොට තනියම සිතක් හටගන්නේ නැහැ. ඒක හටගන්නකොට ඒ සිත කොයි විදිහේ දෙයක්ද කියලා අඳුරගන්නේ චෛතසික ක්‍රියාවලියක් නැත්නම් එක සිතත් එක්කම චෛතසික හට ගන්නවා. ඒ නිසා සිතක් කියලා කියන්නේ සිත හා එක්ව හටගන්න චෛතසිකත් එක්ක හටගන්න ක්‍රියාවලියකට තමයි අපි සිතක් කියලා කියන්නේ. ඉතින් මේ සිත කියන එක ඇත්තටම ඊටාම කෙටි ආයුෂ කාලයක් නැත්නම් කියන්නේ චිත්තක්ෂණයක් කියලා කියන්නේ. මේක කාටවත් පෙන්වන්න බෑ මේ චිත්තක්ෂණය කියලා කියන තැන. නමුත් මේ චිත්තක්ෂණය කියන්නේ ඊටාම සුළු මොහොතක්. මේ සුළු මොහොත චිත්තක්ෂණය තේරුම් ගන්න බෑ. නමුත් බුදු කෙනෙක් මේ කාරණය තේරුම් අරගෙන මේ එක චිත්තක්ෂණේව 17ක් චිත්තක්ෂණ 17ක් තුල තමයි චිත්ත වීතියක් ගොඩ නැගෙන්නේ කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. මේ විදියට මේ නිකම්ම චිත්තක්ෂණ 17ක් ගැන කතා කරා නෙවෙයි. මේ චිත්තක්ෂණ 17 තුලින් සිද්ධ වෙන්නේ යම්කිසි ක්‍රියාවලියක්. ඒකට කියනවා කෘත්‍ය කියලා. දැන් මුලින්ම සිත හටගන්න චිත්තක්ෂණයට කියනවා අතීත භවාංග චිත්තක්ෂණය. ඊට පස්සේ භවාංග චලන. ඊට පස්සේ භවාංග උපච්ඡේද. එමෙද හැම කෙනෙක්ම පෙර කරපු භවයේ පෙර භවවල පුරුදු කරපු ගති ස්වභාවයන් උඩ හැම තිස්සෙම සිත් හට ගන්නවා. ඒ සිත් හටගත්තට මතු භවයන්ට අවශ්‍ය ඒ සසර ගමන දික් කර ගන්නට අවශ්‍ය අනන්තර සමානතර නැත්නම් ඒකට අවශ්‍ය පෝෂණය නැත්නම් ආහාර ලබා ගන්න නැවත සිත් පහල කර ගන්න වෙනවා. මෙන්න මේ සිත් හටගත්ත ක්‍රියාවලිය සහ සිත් පහළ වෙන ක්‍රියාවලිය ඒ කෘත්‍ය අනුව මේ චිත්තක්ෂණ 17 බුදුන් වහන්සේ තවදුරටත් විග්‍රහ කරලා පෙන්නනවා. දැන් පළවෙනියටම කිව්වා අපි පළවෙනි කාර්යය වෙන්නේ ඒකේ මොකද? පටිසන්ධි කෘත්‍ය කියලා කිව්වා. අතීත භවාංග චලන භවාංග උපච්ඡේද. ඊට පස්සේ දැන් මේ ඊළඟට තව සසර ගමනට අවශ්‍ය දේවල් අවශ්‍ය කර්ම රැස් කරන්න ඕනේනේ. ඒ සඳහා නැවත සිත් හට ගන්න ඕනේ. ඒ නිසා අර සිත උපච්ඡේදනය වෙලා වෙනකොටම තව චිත්තක්ෂණයක් හට ගන්නවා පංචද්වාරා වර්ජන කියලා. මේ අසකනාසය කියන දොරටු පහෙන් එකක් එකපාරක විවෘත වෙන්නේ. පහම එකපාර විවෘත වෙන්නේ නැහැ. ඒ කෘත්‍යයට කියනවා ආවර්ජන කෘත්‍යය කියලා. ඇහැට පේන වෙලාවේ කනට ඇහිලා නැහැ. කනට ඇහෙන වෙලාවේ නාසයට ගඳ සුවඳ දැනෙලා නැහැ. ඒ වේගවත් ක්‍රියාවලිය නිසා අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා වගේ පේනවා. උතනින් තමයි අපි මම කියලා කෙනෙක් පනව ගන්න යන්නේ තොතෙන්දී. අන්නේ ඒ ක්‍රියාවලියට කියනවා පටිසන්ධි කෘත්‍ය. ඊළඟට ආවර්ජන කෘත්‍ය. ඒ කියන්නේ දොරටු පහෙන් එකකින් එක අරමුණක් අරගෙන ඒක ආවර්ජනය කරලා ඒක ඒ දැක්ක රූපය පිළිබඳව හරියටම දැනගෙන තමයි ඊළඟ එකට යන්නේ. ඒකට කියනවා ආවර්ජන ක්‍රියාවලියක්. මේවා ඊට වඩා විග්‍රහ කරන්න ඕනේ. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් ආවර්ජනය කියන්නේ නැවත ඇහැට රූපය ගෝචර වුණා නම් නැවත ඒකම බලනවා. ඒකට කියනවා ආවර්ජනය කරනවා කියලා. ඊට පස්සේ ඒ කෘත්‍ය කරනකොටම ඊට පස්සේ එක්කෝ ඇහැ නැත්නම් චක්කායතනෙන් රූපයක් ඇසුරු වෙනවා නම් ඒකට කියනවා එතෙන්දි පහළ වෙනවා චක්කු විඥානය. නැත්නම් සෝත විඥානය. ඒකට කියනවා විඥාන කෘත්‍ය. සිද්ධ කරලා දෙනවා. එතකොට එක මොහොතක එක කෘත්‍යයක් කරන නිසා ඒ නැත්නම් කෘත්‍ය කීපයක් කරන නිසා ඒකට කියනවා ඒ කෘත්‍ය ඒ චිත්තක්ෂණ වලින් සිදුවෙන කෘත්‍ය කියලා. දැන් අපි පටිසන්ධි කෘත්‍ය කියලා කිව්වා. ආවර්ජන කෘත්‍ය කියලා කිව්වා. ඊට පස්සේ
ආවර්ජන කෘත්‍ය ඊළඟට විඥාන කෘත්‍ය ඊළඟට සම්පටිච්ඡන මේක ගැළපිලා බැඳෙනවා. ඒකත් එක්ක ඒ ගත්ත ඇහෙන් රූපයක් ගත්තනම් ඒකත් එක්ක පටිච්ච වෙනවා. ඒකත් එක්ක එකතු වෙනවා. ඒකට කියනවා සම්පටිච්ඡන කෘත්‍ය කියලා. ඊට පස්සේ ඒ රූපය බලනවද නැද්ද? ඒක වටිනවද නැද්ද? ඒක ප්‍රියමනාපද අප්‍රියමනාපද කියලා තීරණය කරනවා. ඒකට කියනවා සම්තීරණ කෘත්‍යයක් කරන්නේ ඒක. ඊට පස්සේ ඒක තවදුරටත් ඒ රූපය බලනවද නැද්ද කියලා තීරණය කරනවා. ඒකට කියනවා වොත්තපනේ. ඒකට කියනවා විනිශ්චයක් දෙනවා. මෙන්න ඒකට කියනවා වොත්තපන කෘත්‍ය කරනවා කියලා. ඊට පස්සේ මෙතන අපි චිත්තක්ෂණ 8කින් ක්‍රියාවලි කීපයක් ගැන කතා කළා. ඊට පස්සේ අර බලාපු රූපය ඇහැට ගෝචර වෙච්ච රූපය උඩ සිතවිලි ක්‍රියාවලන් ගොඩ නැගෙනවා. නැත්තම් සිත කය වචනය ක්‍රියාත්මක වෙන තැනට එන ජවන් සිත් 7ක් පහළ වෙනවා. ඒකට කියනවා ජවන කියලා. චෛතසික 7ක්. මේ චෛතසික 7 තුල මේ චෛතසික 7 3 4 5 කියන චෛතසිකවල සිත කය වචනය ක්‍රියාත්මක වෙන විදියට තමයි මේ චිත්ත වීති ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ. ඒ විදියට චිත්තක්ෂණ 7ක් කියනවා. ඒකට ජවන් කෘත්‍ය කියලා කියනවා. ඊට පස්සේ ජවන් කෘත්‍යයෙන් පස්සේ අර ඇහෙන් රූපය දැකලා ඒ පිළිබඳව සිතිවිලි ක්‍රියාවදන් ගොඩනගලා ඒකම ඒ අරමුණම අල්ල ගන්නවා. ඒකට කියනවා තදාරම්මන කියලා. අය අරමුණම අල්ල ගන්නවා. ඒ නිසා මෙන්න මේ විදියට මේ චිත්ත වීති ක්‍රමයක් තුලින් තමයි මේ චිත්ත පරම්පරාවක් ගොඩනැගිලා කෙනෙක්ගේ මේ සසර ගමන හදලා දෙන්නේ. එතකොට ඔන්න මරණයකදී පටිසන්ධිය වන්නේ විඥානයේද කියලා අපෙන් ඍජුව ප්‍රශ්න කරද්දී ඔබ කෙටි උත්තරයක් මට දෙන්න. විඥාණයෙන්ද? දැන් අර yes no උත්තරයක් වගේ මම ඔබෙන් අහන්න සූදානම්. දැන් අපි කියවනේ චිත්තක්ෂණ 17ක ක්‍රියාවලියක්. නමුත් කෙනෙක් මරණයටපත් වෙනකොට අවසාන මරණයටපත් වෙනකොට අවසාන මොහොතේ ක්‍රියාත්මක වෙන චිත්ත වීතියක් තියෙනවානේ. අන්න ඒ චිත්ත වීතිය මනෝද්වාරයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ චිත්ත වීතිය තුල එයා ඊළඟට එතනින් එයාගේ ජීවිතය ඉවරයි. ඒ ජීවිතය තව මොහොතක්වත් පවත්වන්න බෑනේ. ඔබ කිව්ව 15 වෙනි දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වනේ ජවන් සිත් 7ක් තියෙනවා කියලා. ඒ ජවන් සිත් 7ම ගමන් කරන්නේ නැහැ අවසාන චිත්ත වීතියේදී. අවසාන චිත්ත වීතියේදී ගමන් කරන්නේ 5යි. ඒ පහත් එක්ක තමයි අපිට හැදෙනවා චිත්තක්ෂණ 13ක් ගෙවෙනවා. එතකොට ඒකට කියනවා ඉස්සෙල්ලා අපි කිව්වා බොත්තපනේ වෙනකන් චිත්තක්ෂණ 8යි. ඊට පස්සේ ජවන් චිත්තක්ෂණ 5ක් යනවා. එතකොට 13ක් ගිහිල්ලා 14 වෙනි චිත්තක්ෂරයෙන් තමයි චුත වෙන්නේ. 14 වෙනි චිත්තක්ෂණය මෙහෙම ඒකට ඇසිපියන හෙලන වෙලාවටත් වඩා සියුම් වෙලාවක් ගැන මේ කියන්නේ චුත වෙනවා. එයාට ඒ ජීවිතය පවත්වන්න අර ජීවිත ඉන්ද්‍රිය කියන එක එතනින් ඉවරයි. ජීවිතය පවත්වන්න බැරි වෙනවා. හිටගෙන හිටියානම් සමාජලාට එහෙමම කඩාගෙන වැටෙනවා කියලා කියන්නේ. චුත වෙනකොටම එතනින් පිට වෙන්නවා. අර චිත්ත වීතියේ පටිසන්ධි කෘත්‍ය සිද්ධ වෙන්නේ ඊළඟ භවය සකස් කරලා දෙන එක්ක ගන්ධබ්බේ තුල එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක උපදින නැත්නම් එතනම ඕපපාතික උපදින සත්‍යයක් නම් එතන මේ ආකාරයට උත්පත්ති සිද්ධ වෙන ක්‍රියාවලියට කියනවා පටිසන්ධි කෘත්‍ය. එතකොට චුති කෘත්‍ය කරලා දුන්නා 14 කියන චිත්තක්ෂණයෙන් චුත උල ඉවරයි දැන්. ආයේ ඒ කවයට පණ දෙන්න බෑ. ඊළඟට පටිසන්ධි කෘත්‍යයේදී නැවසරයක් කර පටිසන්ධිය ඊළඟටන ලබා දෙනවා. ආයෙම අර චිත්ත වීතිය ආයෙ පටන් ගන්නවා. අර අතීත භවාංග චලන වශයෙන් මේක ඉවරයක් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මේක දන්නේ නැති නිසා තමයි අපි අවිද්‍යාව තුල හිර වෙලා ඉන්නේ. මොනෝ වෙනවද කියලා දන්නේ අන්න ඒ නිසා තමයි බුදු කෙනෙක් පරමාර්ථ ධර්ම කියලා මේ කාරණේ පැහැදිලි කරනවා. හැඩිගමුවෙන් පුෂ්පා මහත්මිය ඔබ මම හිතන්නේ මේ පිළිතුරෙන් සෑහීමටපත් වෙන්නේ නැති. ඇත්තටම මරණය කියලා කියන්නේ ඔබටත් මටත් පරීක්ෂා කරන්න බැරි විද්‍යාගාරික පරීක්ෂා කරන්න බැරි ඊටාම ගැඹුරු සංකීර්ණ කාරණයක්.
ඉතින් එතුමා දැහැමි විග්‍රහයක් කරේ, ධාර්මික විග්‍රහයක් කරේ, ධහම තුල තියෙන පැහැදිලි විග්‍රහය ඒ තමයි මරණයකදී පටිසන්ධිය වන්නේ විඥානයේදී කියන ප්‍රශ්නෙට තාම ඍජු උත්තරයක් ලබා දුන්නා. මම අපේ ප්‍රශ්නමාලාවේ ඔවුන් ඊටාම ගැඹුරින්ම අමරසිංහ මහත්මයාණන් මේක අධ්‍යයනය කොට තිබෙනවා. රත්මලානින් ශ්‍රීමා මහත්මිය කර්ම කර්ම නිමිති, ගති නිමිති පහදා දෙන්න කියලා යොමු කරලා තිනවා. අපි විවේකයට පෙර මේකෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයා ගන්න ඕන. අපි කෙටි පිළිතුරකට යමු. ඔව් දැන් අපි ඕනෙම සත්‍යයක් දන්නවා. එයා ඉපදිච්ච මොහොතේ ඉඳලාම එයාගේ මේ චිත්ත වීති නැත්නම් මේ සිත් හට ගන්නවානේ. ඒතකොට සිත් හට ගන්නකොට ඒතකොට අපි සංඛාර වලත් කියනවානේ. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා. එතකොට මේ හැම තිස්සෙම මේ සංඛාර ගොඩ නැගෙනවාමයි. එතකොට මේ ගොඩ නැගෙන ක්‍රියාවලිය තුල මේ කරන ක්‍රියාවන් දැන් උපතේ සිට මරණය දක්වා කරන ක්‍රියාවන් වල අර කර්ම අபிසංකරණ අර කර්මය කියන්නේ සංඛාර වලට කියනවා. කරන කර්මය කියන්නේ ඒ චේතනාම්බික්කවේ කම්මං වදාමි කියලා කිව්වේ මේ චේතනාවම තමයි කර්මය වෙන්නේ. ඒතකොට ඒ අනුව තමයි මේ සංඛාර කොට නැගෙන්නේ. එතකොට ඒ කරපු කර්ම දැන් ජීවිත කාලේ එයා පුරුදු කරපු කර්ම තියෙනවානේ. වැඩියෙන් කරපු දේවල්. දැන් සතුන් මරණ එක්කෙනෙක් නම් හැමදාම සතුන් දිගටම වැඩි කාලයක් යොදලා තියෙන සතුන් මරන්න නම්. එහෙම නැත්නම් හොඳ වැඩ කරපු එක්කෙනෙක් නැත්නම් පින් කරපු එක්කෙනෙක් නැත්නම් කුසල්ක වඩපු එක්කෙනෙක්. අන්න එයා කරපු ඒ අනුව තමයි ඒ කරපු ඒ දේ අනුව තමයි කර්ම නිමිති හටගන්නේ. නිමිති වෙනවා කියන්නේ අවසාන චිත්ත වීතියේදී අපි අර මැරෙන වෙලාවේ එයාට චුත වෙනකොට උදව් වෙන්නේ අන්න අර කරපු කර්ම නිමිති සහ ගති නිමිති. ගති කියලා කිව්වේ මේ සතර මහා භූතයන්ගෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදෙන ගති ස්වභාවයක් තමයි ගති ස්වභාවයකින් තමයි මේ සත්වයා මෙහෙවන්නේ. අපි දන්නවා කාදුලක් තියෙනවා මේ පඨවි ගතිය. එක බැඳෙන ගතිය නැත්නම් තද ගතිය. ඊට පස්සේ ආපෝ ගතිය, ඇලෙන ගතිය. ඊට පස්සේ තේජෝ ගතිය, දැවෙන, තැවෙන, දිරවන ගතිය. ඊට වායෝ ගතිය. මේක ක්‍රියාත්මක වෙන ගතිය. මෙන්න මේ ගති හතර මුල් කරගෙන තමයි අර කරන කර්ම නිමිති ගති නිමිති ඇටියට පුරුදු වෙන්නේ. මෙන්න මේ පුරුදු අනුව තමයි ඊළඟ පටිසන්ධියේදී එයා ඉපදෙනකොට අර අවසාන චිත්ත වීදියේ පටිසන්ධි වෙන්නේ අතන චුත වුණා ඒ පුරුදු කරපු කර්ම නිමිති ගති නිමිති අනුව ඊළඟ පටිසන්ධිය ලබා දෙනවා. තම පැහැදිලි මං හිතන්නේ රත්මලානී ශ්‍රීමා මහත්මිය ඔබේ ගැටලුවට පිළිතුරු ලැබුණා. අපි තව එක ගැටලුවකට යන්න සූදානම්. බොරලැස්ගමුවෙන් මේ අරුන්දති මහත්මිය යොමු කරලා තියෙනවා. මාත්‍රේ එකතු වී ගණී භවණය වන කයක් හැදෙන හැටි විග්‍රහ කර දෙන්න කියලා මේ කාය විග්‍රහයක් ගැන පැහැදිලි කිරීමක් කරන්නේ. දැන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරේ අර චිත්ත වීති වලින් තමයි මේ රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ගන්න කියලා කිව්වා. ඉතින් මේක සාමාන්‍යයෙන් ගැඹුරුම තැනකින් කතා කරන්න වෙලා තියෙන්නේ. නමුත් මේවට උත්තර දෙන්නත් වෙනවා. දැන් මේ අපි දැන් ප්‍රශ්නේ අහනවා මේ මාත්‍ර එකතු වෙලා ගණී භවණය වෙලා තමයි රූපයක් හැදෙන්නේ කියලා. අපි කතා කරන්නේ අපිට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ මේ ගණී භවණ වෙච්ච තැනකින් තමයි. ඒ නිසා අපිට ලෝකේ සත්‍ය පුජ්‍යලෝ ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා. අන්න මේ සත්‍ය දරගන්න තමයි මෙතන මේ ප්‍රශ්නේ කතා කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම මේ පෙන්නනවා මේ පොත. මේකේ තියෙනවා මේ වර්ණ ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා බින්දු ගොඩක් සහ වර්ණ ගොඩක් තියෙනවා. දම් පාට තියෙනවා. මෙතන තැඹිලි පාට තියෙනවා. කොළ පාට, නිල් පාට සහ මේ අතර බින්දු. දැන් මේක දැන් කාට හරි පෙන්වනවා. දැන් දුර ඉඳලා බලනකොට සමස්තයක් වශයෙන් පේනවා මේක තියනවා වගේ පේනවා. මේක ඔක්කොම එකපාර පේනවා වගේ. නමුත් මේක දිහා හරියට බැලුවොත් ලං කරලා මේකේ පේන්නේ සමහර වෙලාවට මේ එක බිඳුවක් එක වර්ණයක්. නමුත් මෙතන ගන්නෙ මාත්‍ර තමයි. එක චිත්ත වීතියකින් එක මාත්‍රය ගන්න පුළුවන්. ඒ නිසා මේ මාත්‍ර ගොඩක්
ගොඩ නැගිච්ච තැන මේ චිත්ත වීති ගොඩ නැගෙන්නේ මාත්‍ර. එතකොට මේකේ වර්ණ මාත්‍ර ගන්නවා, මේ බිඳු වෙනම හැඩතල වශයෙන් ගන්නවා, මේ අකුරු පිළිබඳ මාත්‍ර වශයෙන් ගන්නවා. මේ සියලු රූපේ එකතු කරපු තැන එයාට මේක තේරෙන්නේ නැහැ. එයාට ඝනීභවණය වෙච්ච මේ විදිහේ පොතක් හම්බ වෙනවා. ඝනීභවණය වෙච්ච මේකට කියනවා රූපයක් හම්බ වෙනවා කියන. ඒ නිසා මේ ඇහැට පේන රූපයක්. මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට එළියේ රූප අපිට මුණ ගැහෙන්නේ. ඒ නිසා තමයි මේ මහත්මිය ප්‍රශ්නේ අහන්නේ කොහොමද ඝනීභවණය වෙච්ච රූපයක් හම්බෙන්නේ? අන්න අර කියන චිත්ත වීති ඔස්සේ එයා මාත්‍රේ අරගෙන ඒ ටික එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ අර ආවර්ජනය කියන චිත්තක්ෂණයක් ගැන අපි චිත්ත වීති වල කතා කළා. ඒ ආවර්ජනය කරන චිත්ත වීතිය තුළින් නැවත මේ පොතේ තියෙන මේ නැත්නම් මේ වර්ණ සටහන් සහ හැඩතල ගන්නවා. ඒ චිත්ත වීතිය ඔස්සේ ගන්නකොට අපිට එකපාරට මේ ඔක්කොම එකතු කරලා රූපයක් තියෙනවා වගේ පේන්න ගන්නවා. මෙන්න මෙතන තමයි අපි මේ ලෝකේ මේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා කියලා ගන්නෙ. ඉතින් මේ ගැන මේ තමයි බුද්ධ දර්ශනයේ ඉතා වැදගත් තැනක් ගැන කතා කරලා තියෙන්නේ. අපි රැවටිලා තියෙන්නේ මෙන්න මේ ඝනීභවණය වෙච්ච රූපයට. අපි ඒ නිසා කියනවා රූපයක් තියෙනවා කියලා අපි හිතන් ඉන්නවා. ඉතින් ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේක හිතලා බලන්න, තමන් මේ ගැන පොඩ්ඩක් පරීක්ෂණයක් කරලා බලන්න. වර්ණ සටහන් රාශියක් තියෙන තැනක තමන්ට පුළුවන් ගෙදරදී බලන්න උදාහරණයක් කරන් ඒ වගේ දුරට තියලා බලන්න. අපිට සමහරලාට පේනවා එකාකාරව පේනවා කියලා. නමුත් සමහරලාට මාත්‍රේ පෙන්ලා තියෙන්නේ. ඒක හොඳට පරීක්ෂණයක් කළොත් තේරෙනවා මේ ටික ඔක්කොම එකතු වෙච්ච තැන ඝනීභවන රූපයක්. ඒ නිසා අපි පුජ්‍යලේග්ගේ සත්‍යයේ රූපයක් අපි හිතනවා අපිට එකපාරට ඔක්කොම පේනවා කියලා. නමුත් එකපාරට ඔක්කොම පෙන්ලා නැහැ. සමහරලාට කෙනෙක්ගේ ඔළුව දිහා බලනකොට අපිට යාගේ කකුල් දිහා නැත්තම් අත් දෙක ඒ වෙලාවේ පෙනිලා නැහැ. නමුත් පේන්නේ ඒ චිත්ත වීති වල වේගය නිසා මේ ඔක්කොම චිත්ත වීතිය ඔස්සේ ගන්නවා. චිත්ත වීතිය ඔස්සේ ගන්නකොට අර ආවර්ජනය කරන ලක්ෂණය නිසා ඒ චිත්ත වීති වලින් කරන්නේ මොකද්ද? ඒ පෙර චිත්ත වීතිත් එක්ක අනුබද්ධ ආධාරක වශයෙන් මේක එකට බැඳලා තියෙනවා. මේ බැඳලා තියෙන නිසා අපිට ඝනීභවණය වෙච්ච රූපයක් හම්බ වෙනවා. අපි එය සුවයි, සනීපයි, සැපයි කියලා අරගනිමින් අරමුණු කරා ගමන් කරනවා. ඉතින් මේ සම්බුද්ධාමයේ තියෙන ගැඹුරු හරපද්ධතිය අපි කතා කරගෙන යන අතරේ අමරසිංහ මහත්මයා ඊටාම සාධනීය උදාහරණයක් ලබා ගනිමින් රූපය මාත්‍රේ එකතු වෙන මේ ඝනීභවන රූපයක් බව ඒ ඩොට්ස් එහෙම නැත්නම් පොතේ තියෙන රූප මාර්ගයෙන් ඊට අපට පැහැදිලි කරා. මාද බලා සිටියා ඒ දිහා. මම කොච්චර පොත දිහා බැලුවත් මට එකවර පෙනුනේ එක ඩොට් එකක් එහෙම නැත්නම් එක තිතක් පමණයි. එක තැන්ව එකතු වෙලා සමස්තය දැනුණා. ඉතින් මේ දාර්ශනික කාරණා හිමින් අපි කතා කරගෙන යන්න අවසරයි. අපිට තව විනාඩි කිහිපයක් තියෙනවා. මම ඔබත් එක්ක යන්නට කැමති අමරසිංහ මහත්මයාණනි. මේ අනුසෝතගාමී සහ පටිසෝතගාමී කියන කාරණය ඒක පොළොන්නරුවෙන් තිලානි මහත්මිය යොමු කරලා තියෙන අපට අවසාන විනාඩි 3ක් වගේ කාලයක් තියෙනවා. අනුසෝතගාමී සහ පටිසෝතගාමී කියන මාර්ගද්වය මෙහින් අපි සියලු දෙනාම ගමන් කරන්නේ මේ පාරවල් දෙකේ. අපිට මේ දෙක විස්තර කරලා දෙන්න ප්‍රශ්නයක් විතර යොමු කළා. දැන් මේ බුද්ධ දර්ශනයෙන් තියෙන්නේ ඒ යන පිළිවෙල තමයි මේ අනුසෝතගාමී කියලා කියන්නේ ලෝකේ කොහොමද ගමන් කරන පිළිවෙල. නමුත් ලෝකේ ගමන් කරන පිළිවෙලට තමයි අපිට මේ හම්බෙන්නේ ලෝකේ සත්‍ය පුජ්‍යලියෝ ඉන්නවා කියලා දර්ශනය කළා. අපි මේවා අපි ඇසුරු කරන්න ගන්නවා. ඒ ගන්න ක්‍රමය තුළ තමයි පටිච්ච සමුප්පාද චක්‍ර ගොඩ නැගිලා මේ කාරණේ සිද්ධ වෙන ආකාරය පටිච්ච සමුප්පන්නව නොදැක මේ ඇති කල්ලි මේ වෙයි මේ නැති කල්ලි මේ නොවේ කියන સિદ્ધාන්තය දන්නේ නැති නිසා ඇහැට රූප කනට ශබ්ද වෙන පේන වෙලාවේ අන්නර කියන චිත්ත වීතිය ඔස්සේ විඥානයන් පහළ වෙලා ඇහෙන් රූපයක් ගන්න වෙලාවට චක්කු විඥානයක් මේ විදියට අරගෙන
අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියන මේ විඥානය ගොඩ නැගෙනවා. ඒ විඥානය ප්‍රත්‍ය කරගෙන නාම රූප ගොඩ නැගෙනවා. නැත්තම් පේන ඒ විඥාණයට පේන ටික එයාට පේන්නේ රූප පේනවා, රූපස්කන්ධයක් පේනවා, රූපස්කන්ධ පේනවා. අර ගණීභවන වෙච්ච රූප ඒක දැනගන්නවා වේදනා සංඥා සංකාර විඥාන කියන එකෙන්. මෙන්න මේ ටිකට කියනවා නාම රූප සකස් වුණා කියලා. මේ විදිහට නාම රූප සකස් වෙනකොටම ආයතන සකස් වෙනවා. චක්කායතන සෝතායතනය කියන ඒ පෙනෙන ඇහෙන දැනෙන ක්‍රියාවලිය ටික ඒක වෙනකොටම සලායතන ඒක ප්‍රත්‍ය කරගෙන ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා, කනට ශබ්ද ඇහෙනවා. මේ විදිහට වෙනකොට සලායතන පත්‍ය පස්ස වෙනවා. ස්පර්ශ පත්‍ය කරගෙන යම්කිසි වින්දනයක් ලැබෙනවා. එක්ක සැපක්, එක්ක දුකක්, නැත්නම් අදුක්කම සුඛක්. ඒ වින්දනය ලැබෙනකොටම ඒ වේදනාව සැප වශයෙන් ගන්න එකත් එක්ක තණ්හා වෙනවා. ඒක උපාදාන කරගන්නවා. ඒ භව හොඳයි කියලා ගන්නවා. ඒ භවට අනුව જાතියක් හට ගන්නවා. જાතිය හටගත්තා නම් ඒ ಜಾති ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙලා දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියන මේ දුක් දුම්නස් වලට මූණ දෙන්න වෙනවා. මේක තමයි අනුසෝත ගාමිනී වැඩපිළිවෙල. මෙන්න මේක තමයි මේ අනුසෝත ගාමී පිළිවෙල කඩා ගන්න එක තමයි නැත්තම් මේ ඇතිකල්ලි මේ වෙයි කියන කාරණය අපිට ඕන එක්කෙනෙකුට පේනවා. එතකොට මේ නැතිකල්ලි මේ නොවේ කියන තැන දකින්න නම් අපි මේ පේන ඇහෙන දේවල් වල උදා වෙනවත් එක්කම වැය වෙනවා කියන කාරණේ දැක්කොත් ඒකට කියනවා උද්‍යව්‍ය ඥානය. සාමාන්‍යයෙන් පේනවා පහන් දැල්ලක් අපිට තියනවා වගේ පේනවා. නමුත් උදා වෙන තැනම පහන් දැල්ල ඒ පහන් දැල්ලේ පහන් සිලුවේ නැත්නම් තිරයයි තෙලයි මාත්‍රය දැවෙන තැනක සිලුවක් හට ගන්නවා. මෙන්න මේ විදිහට එයා හිතනවා එයාට මේක පේනවා තියෙන තැනකින් කියලා. මෙන්න මේ විදිහට මේ ලෝක සත්වයා නිගමනයකට ඇවිල්ලා මේවා පරිහරණය කරන්න ගන්නවා. ඒ නිසා අනුසෝතගාමී පිළිවෙලක් යනවා. මේක කඩා ගන්න නම් අන්න අර රූපයේ යථාර්ථය දකින්න ඕනේ. රූපයේ යථාර්ථය දැක්කට පස්සේ ඒ රූපයක් අපිට කොහොමද හම්බෙන්නේ කියන තැනින් අවබෝධ වුණාම එයා ඒ රූපය පිළිබඳව උපාදාන කිරීමක් වෙන්නේ නැහැ. මෙතනින් මේ අවිද්‍යාව නැත්නම් විද්‍යාව පහළ කරගත්තට පස්සේ එතන ඉඳලා මේ පටිසෝතගාමී වැඩපිළිවෙලකට තමයි එයාපත් වෙන්නේ. බොහොමත්ම ස්තුතියි අමරසිංහ මහත්මයාණනි. අපිට යොමු ප්‍රශ්න යොමු කළ පොළොන්නරුවේ තිලානි මහත්මියට ඉතාම හොඳ පිළිතුරක් ලැබුණා. ඔබේ අදහස් අපට කියන්න ඔබත් අපිත් එක්ක දොඩමළු වෙන්න හරිදී ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුවගාල 077 321 39 66. අපි කෙටි විවේකයට ගිහින් ඔබ ඔය ආකාරයට අපි හෙළ සංස්කෘති වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ කරගන්නේ. අපිත් එක්ක මේ මහා සදහම් කතිකාවත කරන්නේ අපගේ අමරසිංහ මහත්මයා. එතුමා තමන්ගේ කාලය ශ්‍රමය කැප කරමින් ලොකු වෙහෙසක් ගන්නවා මේ තාම ගැඹුරු කාරණා සරලව ලිහලා දෙන්න. ඉතින් අපිත් උත්සාහ කරනවා ඔබට ප්‍රශ්න යොමු කරමින් මේ සදහම් සාකච්ඡාව වඩාම සාර්ථක කරලා ඔබේ ජීවිතේට එක පහනක් හරි දැල්වලා දෙන්න. මොකද පහනක් නොදල්වා ඉන්නවට වඩා හොඳයි එක පහනක් හරි දැල්වන එක. දයාබර ප්‍රේක්ෂක ඔබේ ප්‍රශ්න වලින් පසු අපි සදහම් සාකච්ඡාව පටන් ගන්න සූදානම්. අමරසිංහ මහත්මයාණනි, පටිච්ච සමුප්පාද විග්‍රහය ඔබ පසුගිය වැඩසටහනේ ඉතාම හොඳින් පැහැදිලි කරා. මට මෙහි ගැටලුවක් විදියට මතුවෙන්නේ පටිච්ච සමුප්පාද විග්‍රහය කරගෙන යද්දී අපි මෙය බණ අහන එහෙම නැත්නම් මේ ධර්මයේ ශ්‍රවණය කරන කිසියම් කෙනෙකුට හිතුනොත් මා කොතනින්ද මේ විග්‍රහයේ මානසිකාරයේ පටන් ගත යුත්තේ කියලා ඒ ගැඹුරු විග්‍රහයක් වෙයි. මම හිතන්නේ හැමෝටම ප්‍රයෝජනවත් වෙයි මානසිකාරය කරන්නේ කොතනින්ද කියලා. හොඳයි. දැන් අපි සඳහන් කළා මුලදී දැන් සියලු බුදුවරු ජරා ව්‍යාධි මරණ
නිසානේ මේ දුකටපත් වෙලා ඉන්නේ ලෝක සත්‍යය. එතකොට බුදු වන ආත්මයේදීත් එයා ජරා ව්‍යාධි මරණ අත්දැකීමටපත් වුණාට පස්සේ තමයි මොකද්ද මේ වෙන්නේ, මොකද්ද මේ දුක, මේක මේ වෙන්නේ කොහොමද කියලා හොයන්න ගන්නවා කියලා කිව්වා. දැන් එතකොට අපිට මේක පාඩම් මාලාවක් වශයෙන් අපිට පටිච්චසමුප්පාදය ඉගෙන ගන්නවට වඩා අපිට මේක ප්‍රායෝගිකව තමයි අවබෝධ කරගන්නේ. ඔබ කියන්නේ මේක විභාගයක සඳහන් නොව. ඔව්. දැන් වචන මාලාව ඉගෙන ගන්නවා නම් අවිද්‍යාව කියන්නේ මේකයි. අවිද්‍යාව සංඛාර මේකයි කියලා කියන්න පුළුවන්. අවිද්‍යාව ගැන කියලා දෙන්නේ කොහොමද? අවිද්‍යාව ගොඩනැගෙන්නම මේ ජරා ව්‍යාධි මරණ දැක්කේ නැති නිසානේ. ඒ නිසා ජරා ව්‍යාධි මරණ කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තද කියනකොට උත්තරේ හම්බෙන හැටි අපි දැක්කා. ජාති ප්‍රත්‍ය කරගෙනයි ජරා මරණ හටගන්නේ කියලා. මේ විදිහට දැන් අපි ආපස්සට එනවා. ඒ ආපස්සට කියන්නේ ඒක දැන් බුදුවරු බුදු වෙලත් කරලා තියෙන්නේ අපේ බුදු පියාණන් වහන්සේත් ඒ කියන්නේ රාත්‍රියේදී පෙර යම මැදින් යම පස්චිම යාම තුනේදී මේ පටිච්ච සමුප්පාද චක්‍රය අනුලෝම පටිලෝම වශයෙන් මනසිකාර කරා කියලා කියනවා. දැන් මේ පටිච්ච ඉහළ සිට පහළට පහළ සිට කියලා අවබෝධ කරගත්තේ අවිද්‍යාපච්චය සංකාර කියන තැනින් නෙවෙයි. ජරා මරණ කොහොමද හටගත්තේ කියන කෙලවර නැත්නම් දුක හටගත්තේ කොහොම ප්‍රත්‍ය කරගෙනද කියන තැන අපි වුණත් දැන් සාමාන්‍ය දැන් මොකක් හරි වුණාම කියනවානේ මොකක් හරි මේකට හේතුවක් තියෙන්න ඕනේ කියලා. අපි ඕනෙම දෙයක් දන්නව නේද? ඕනෙම දෙයකදී හදිස්සියේ මොකක් හරි අබැද්දියක් සිද්ධ වුණොත් අපි ඒකේ හේතු හොයනවා. ඒකේ ප්‍රත්‍ය හොයනවා. නමුත් මේක ධර්මානුකූලව කරන වැඩක් නෙවෙයි. දැන් යම්සි දැනගෙන අපි කියනවා යම්සි අනතුරක් වෙනවා. අනතුරක් වුණාම එක එක්කෙනාගේ වැරදි හොයනවා. හේතු හොයනවා. දැන් මගියෙක් අපි කියනවා මේ කියන්නේ මගින් මාරු වෙන ස්ථානයක් තියෙනවානේ. එතෙන්දී මගියෙක් හරියට ඒ මාර්ගය හරියට මේ ගමන් කරන්න එයා ඒ නීති රීති බලලා නැත්නම් වාහනයක් එන දුර ප්‍රමාණය බලලා කරේ නැත්නම් වාහනයකට බ්‍රේක් කරගන්න බැරි වෙනවා මෙයා වැදෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී එක එක්කෙනා බලාගෙන ඉඳලා වැරදි හේතු හොයනවා. සමහරු කියනවා මේ රියදුරාගේ වරදින් වෙච්ච දෙයක්. තව කෙනෙක් කියනවා මගියාගේ වරදින් සිද්ධ වෙච්ච කෙනෙක්. මේ විදියට මොකක් හරි එහෙම නැත්නම් කියනවා රියදුරා තව කවුරු කියනවා රියදුරා වාහනේ තිරිංග වෙලා තද කරගන්න බැරුව තිරිංග වෙලා ආබාධයක්. මේ හේතු හොයන එක හැමතිස්සෙම සිද්ධ වෙනවානේ. දැන් අපිත් ඕනෙම දෙයක හොයනවා. නමුත් මේක ඉතා වැදගත් තැනක්. මේ නිසා ඒ විදිහ හොයන්න ගන්න අරගෙන එතනින් පටිච්චසමුප්පාදයට ප්‍රවේශය හදා ගන්නවා නම් එයාට පටිච්චසමුප්පාදයේ හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් තේරෙනවා ජරා මරණ කුමක් ප්‍රත්‍ය කරගෙනද? ජාතියක් ප්‍රත්‍ය කරගෙනමයි. ජාතියක් ඇති කල්ලි ජරා මරණ ශෝක පරිදේව සිද්ධ වෙයි. ජාතියක් නැති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස අපිට හම්බෙන්නේ නැහැ. එහෙනම් ජරා මරණ එතකොට මේ ඇති කල්ලි මේ වෙයි. ඉමස්මින් සති ඉදං හෝතු ඉමස්මින් අසති ඉදං නොහෝතු නම් මේක නැති වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. දැන් ජාතිය කියන එක අපි ඉස්සරත් විග්‍රහ කරගත්තා. අපි ජාතිය කියන එක අඳුරගන්නේ දැන් මිනිස්සුන්ගේ මිනිස් ජාතිය එහෙම නැත්නම් ගන්ධබ්බයන්ගේ ගන්ධබ්බ කියන ජාතිය, දෙවියන්ගේ දිව්‍ය ජාතිය, සතුන්ගේ තිරිසන් සතුන්ගේ තිරිසන් ජාතිය, සර්පයන්ගේ සර්ප ජාතිය. මේ විදිහට අපි ජාති විග්‍රහ කරන්නේ ඒ සත්වයන්ගේ ගති ස්වභාවය උඩනේ. ඒකේ තමයි වර්ගන්නේ. දැන් මේක ඕනෙම තැනකට අදාළයි. මේ අනුව ජාතිය හොයාගන්න පුළුවන්. ඒ ජාතියට උරුම ගති ස්වභාවය තමයි ඒ ජාතියේදී එයා ක්‍රියාත්මක වෙන්නේ ඒ ගති ස්වභාවය උඩ තමයි. මේ අනුව තමයි මේ සත්ත්ව ක්‍රියාකාරකම් සියල්ල සිද්ධ වෙන්නේ. ඒවා පරිහරණය කර මම උදාහරණයක් කියන මේ ගති ස්වභාවය ගැන. දැන් අපි දන්නවා මේ බල්ලා වැඩියෙන් කන්න කැමති මාංශාහාර. අපි කියමු මස් නැති කාලයක් උදා වුණා කියලා කිසියම් හේතුවකින් එයාට මාළු මස් දෙන්න බැරි වෙච්ච වෙලාවක
එයාට අපි තනකොළ ටිකක් දුන්නොත් කනවද එයා? නැත්නම් සමහරට එළවලු බදුවේ කන්න පුරුදු වෙච්ච ඉන්නවා. නම් බල්ලට තනකොළ දුන්නට ඒකට ගෝචර වෙන්නේ නැහැ. මොකද එයාගේ ජාතිය ගොඩනැගිලා තියෙන ඒ ස්වභාවය. ඒ පුරුදු කරන් ආපු ස්වභාවය. ඒ වගේම හරකෙකුට දෙනවා අපි මස් ටිකක්. තනකොළ ටිකක් දෙන්න විදියක් නැත්තම්. හරක මස් කන්නේ නැහනේ. මේ ගති ස්වභාවයෙන් තමයි අපි මේ ජාතිය තීරණය කරන්නේ. එතකොට අපි අන්න ඒ නිසා මේ ජාතිය ප්‍රත්‍ය කරගෙන තමයි ඒ විදිහේ ජරා මරණ ශෝක පරිදේව සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් අපි හිතමු එතෙන්දිත් අපි දැන් කල්පනා කරන දැන් කතා කරනවා දැන් අපි කියන හරක් දැන් කන්නේ තනකොළ කනවා පිදුරු කනවා ඒ වගේ දේවල්නේ. දැන් සමහර වියලි කලාපවල දැන් තනකොළ උලා ගන්න තනකොළත් නැහැ. බොන්න වතුර පොදක් නැහැ සමහරලාට. එතකොට මොනවද කන්නේ? එතකොට ඒ හරක් හැබැයි මස් කන්නේ නැහැ. සමහරට මොනෝ හරි තියෙන දෙයක් කනවා. දැන් එයාට ඒ කන්න හම්බෙන්නේ නැහැ කියලා එයාට මස් කන්න බෑනේ. අන්න ඒ නිසා ඒ ගති ස්වභාවය අනුව තමයි කොච්චර වුණත් ඒක දෙන්න බෑ. අන්න ඒ නිසා මේ ගති ස්වභාවය මෙන්න මේ විදිහේ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි දැන් අර ඒ ගවයට උරුම දුක ජරා මරණ දුක තමයි එතන සිද්ධ වුනේ. නියං කාලෙක වතුර නැහැ මේවනේ. ඉතින් අපි දැකලා තියෙනවා හරක් හැතැම්ම ගණන් යනවා මේ කෑම හොයාගෙන. ඉතින් කොලයක් කඩා ගන්න හරිය අමාරුයි සතාට. ඒක එයාගේ ගති ස්වභාවය. නැත්තම් දෙන දෙයක් කාලේ හිටියා නම් ඒ සතාට ජීවත් වෙන්න පුළුවන්. එහෙම කරන්න බෑ. අන්න ඒ අනුව මෙන්න මේ ಜಾති ස්වභාවය අඳුර ගන්න ඕනේ. ඒ ಜಾතිය කොහොමද පහළ වෙන්නේ? ඒ ಜಾතිය පහළ වෙන්නේ ඒ භව හොඳයි කියලා වටිනවා කියලා ගත්ත නිසා. වටිනවා කියලා කිව්වේ අපි අර බඳුරැග්ගේ ගති ස්වභාවය කිව්වා, උඩින් යන ගතිය කිව්වා, ඉතින් බල්ලෙක්ගේ ස්වභාවය කියලා කිව්වා. අපි උදාහරණ දෙකක් කිව්වා මානේන මක්කටෝ අදිමානේන පුක්කුටෝ කියලා. අන්න එතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ මේ ගති ස්වභාවය උඩ තමයි සත්‍යයක් හටගන්නේ. ඒ ගති ස්වභාවය නැත්තම් ඒ භව පුරුදු කළායා. අර කර්ම නිමිති ගති නිමිති කියන පිට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහලා තිබුණානේ. ඒ ප්‍රශ්නෙත් අහපුවා අන්න කර්ම නිමිති ගති නිමිති උඩ තමයි අර භව පුරුදු කරේ. ඒ භව හොඳයි කියලානේ ඒ භව පුරුදු කරේ. එතන මිනිස්සෙක් වෙලා ඉන්නකොට ඒ භව පුරුදු කරා නම් ඒ ගති ස්වභාවය උඩ තමයි එයාගේ ඊළඟට පටිසන්ධි සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා ඒ භව අපිට කියන්න පුළුවන් මේ භවය කියන එක මේ අපිට කියන්නේ පටිච්චසමුප්පාදයේ තියෙන විදියට වචන වලින් විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ඊට වඩා අපි මේ විදියට තේරුම් කළාම මේ භවය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අපිට මේ භවය පිළිබඳව පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරනවා අත්ති කම්ම භවෝ අත්ති උත්පත්ති භවෝ කියලා. කර්ම භවයක් තියෙනවා ඊළඟට උත්පත්ති භවයක් තියෙනවා. මේ මොකද කර්මය කරන විදියට තමයි උත්පත්ති භවය සිද්ධ වෙන්නේ. මේ විදියට භව පිළිබඳව බුදුන් වහන්සේ විවිධ විග්‍රහයන් කරලා තියෙනවා. ඊළඟට මේ භවය හැදුනේ කොහොමද? ඒ භවය හැදුනේ ඒවා උපාදාන කරගෙන හිටපු නිසානේ. ඒ කියන්නේ දැන් අපි මේ මානසිකාරය කරන්න යන්නේ. ඔව්. ඒ කියන්නේ අපට සිදුවෙච්ච සිද්ධාන්තය සහ මේ ධම්වලක් වගේ යන සිදුවීම තමයි අපි දැන් මානසිකාරය කරන්නේ හදන්නේ. මෙන්න මේ කාරණය මේ විදියට මානසිකාර කරන එකට තමයි කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. දැන් අද හුඟ දෙනෙක් යෝනිසෝ මානසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීමයි කියලා කියනවා. ඉතින් අපි නුවණින් මෙනෙහි කරන්නේ මොකද්ද කියලා අහුවොත් කියන්න දෙයක් නැහැ. සබ්භාසව සූත්‍රය බලන්න මජ්ක්‍ධිම නිකායේ එකේ තියෙන ප්‍රධාන සූත්‍රය මුල් දෙවෙනි සූත්‍රය වගේ මට මතක හැටියට ඒ සූත්‍රයේ තියෙනවා සබ්භාසව සූත්‍රයේදී අයෝනිසෝ මනසිකාරය මොකද්ද යෝනිසෝ මනසිකාරය මොකද්ද? අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මම පෙර හිටියා මෙන්න මෙහෙම කෙනෙක් වෙලා හිටියා දැනුත් ඉන්නවා අනාගතයේත් ඉපදෙනවා කියලා මනසිකාර කරන එක. ඒ කියන්නේ සද්ධර්මය අහපු නැති එක්කෙනෙක් එහෙමයි කරන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ කියලා. ඒතර යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ දුකයි කියලා මනසිකාර කරන්න කියලා කියනවා. මේ දුක්ඛ සමුදයයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි. ඒතර මේක මනසිකාර කරන්නේ අන්න ජරා මරණ කොහොමද හටගත්තේ කියලා මනසිකාර කරනවා. අන්න ඒකට කියනවා මේ දුක හටගන්නේ නැත්නම් මේ දුකයි කියලා මනසිකාර කරන එකට තමයි මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරනවා කියලා කියන්නේ.
අන්න ඒ විදිහට දැන් අපි අවබෝධ කරගත්තා ඒ බව හොඳයි කියලා තීරණය කරලා ඒක උපාදාන කරගත්තා. ඒ උපාදාන කරගත්තේ කොහොමද? ඒ තැම්වල අර ඊට ඉස්සෙල්ලා ඒකට යම්සි වේදනාවක් ලැබෙනවා නම් ඒ ඇසුරු කරන දේ පිළිබඳව යම්කිසි ආස්වාදයක් හට ගන්නවා නම් ඒ වේදනාව නැත්තම් සැප දුක් නැත්තම් වශයෙන් මේ නැත්තම් අදුක්කම සුඛ වශයෙන් එයාට අර වේදනාව තුළ යමක් ලැබෙනකොට එක එක්කිනා ඒ අනුව ඒකත් එක්ක තණ්හා වෙනවා. සමහරව සැපත් එක්ක තණ්හා වෙනවා, සමහර දුකත් එක්ක තණ්හා වෙනවා. ඒ කියන්නේ ඇලෙන්න තණ්හා වෙනවා වගේම ගැටෙන්න තණ්හා වෙනවානේ. ඉතින් ලොකු අවුලකටපත් වෙනවානේ ගැටිලා. හැබැයි ගැටිලා වෙන්නේ අර විදියම දෙයක් තමයි. ඒ නිසා ඒ තණ්හා වීම නිසා අන්න ඒ තණ්හා වෙන්නේ ඒකෙන් යම්සි වින්දනයක් ලැබෙනකොට. දැන් කෙනෙකුට ගහලා තමයි වින්දනයක් ලබා ගන්න පුළුවන්. නැත්නම් කාට හරි බැනලා. ඒ කියන්නේ ඒකට කියන්නේ ද්වේෂය කියලා. අන්න ඒ නිසා ඒ වේදනාව වින්දනය ලබා ගන්නේ ඒ විදියට ලබන්නේ අර පටිච්ච සමුප්පාද චක්‍රයේ ක්‍රියාත්මක වෙන ආකාරයට තමයි. ඒ නිසා අපි උපාදාන කරගන්නේ තණ්හාව නිසා. තණ්හාව හටගන්නේ වේදනාව නැත්තම් ඒකේ දැනෙන වින්දනය නිසා. ඒ වේදනාව හටගන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද කියලා ඇහුවොත් තේරෙනවා ඒවා අපි ස්පර්ශ කරන්න ගිය නිසානේ. නැත්තම් අපිට වේදනා වින්දනයක් හම්බෙන්නේ නැහැ. අපි දැන් විරුද්ධකාරයෙක් යනවා පාරේ. අපි විරුද්ධකාරය යනවයි කියලා අපි එයත් එක්ක යම්ස ස්පර්ශයක් කරන්න ගියොත් නේ ගැටෙන්නේ. අපි අහක බලාගෙන යනවා. අන්න අපි ස්පර්ශ කරන්නේ නැතුව යනවා. ඉතින් ස්පර්ශ කරේ නැත්තම් ඇත්තට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මොකක් හරි අරයට තව හින්ටයක්වත් පාස් කරොත් එයත් මොකක් හරි කියලා ලොකු ගැටීමක් ඇති කරගන්නවා. අන්න ඒවා තමයි මේ පටිච්චසමුපාද චක්‍ර අනුව තමයි මේවා සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා එයාට ඒ වේදනාවේ වින්දනය අරයට වින්දනයක් ලැබෙන්නේ අරයට මොකක් හරි කිව්වොත්. නැත්නම් අඩු ගානේ ඔරවලවත් බලන්න ඕනේ. ඒක තමයි වින්දනය. ඒක නිසා ඒක ස්පර්ශ කරන්න ඕනේ. අර විරුද්ධකාරයව ස්පර්ශ කරන්න ඕනේ. ඒකට කියනවා පස්සපච්චය වේදනා. ස්පර්ශ වුණේ කොහොමද? දැන් ඉදිරියෙන් එන එක්කෙනා කොහොමද ස්පර්ශ කරන්නේ? ඇහෙන් තමයි ස්පර්ශ කරන්නේ. රූපේ ස්පර්ශ කරනවා. ඒතර ඇහෙන් කියන්නේ මේ ඇහෙන් නෙවෙයි චක්කායතනයක් පහළ වෙනවා. චක්කායතන එකක් නෙවෙයි චක්කායතන පහළ වෙලා ඒ රූපය අඳුර ගන්නවා. ඒ රූපය අඳුරගන්නේ අර ආයතන ක්‍රියාවලියෙන්. මේ විදිහට ආයතන 6ක් සකස් වෙනවා. චක්කායතන, සෝතායතන කියන සලායතන 6 කියන එක. මේ සලායතන සකස් වෙන්නේ අර අපි දැන් මෙතෙන්දි කියවනේ කවුරු හරි එනවා. දැන් විරුද්ධකාරයෙක් නම් එන්නේ එයා පිළිබඳව එයාට නාම රූප කොට නැගෙනවා. එතනින් තමයි ස්පර්ශ වෙන්නේ. ඒ කියන්නේ නාම රූප කොට නැගෙනවා කියන්නේ මේ රූපය එයා දකින්න ප්‍රිය එකක් නෙවෙයි. ඒ ප්‍රිය නැති රූපය දකිනකොටම එයාට ඇති වෙන්නේ දුක් සහගත වේදනාවක්. වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් එයාට ඒ පංච උපාදානස්කන්ධයක් කොට නැගිලා අර විරුද්ධකාරයාට මොකක් හරි කියන්න ඕනි කියලා ස්පර්ශ කරනවා. ඒ නිසා මෙන්න මෙතන මේ සලායතන ආයතන සකස් වෙන්නේ නාම රූප ප්‍රත්‍ය කරගෙන ඒ නාම රූප සකස් වෙන්නේ අර විඥානයේ නැවත මේ රූපයම බලන්න ඕනේ කියන තැන නාම රූප ප්‍රත්‍ය කරගෙන ඒ විඥානයේ ගොඩ නැගෙනවා. ඒ විඥානයේ ගොඩ නැගෙන තැන නැවත නාම රූප ගොඩ නැගෙනවා. ඒ නිසා මහා නිදාන සූත්‍රයේ මේක පැහැදිලිව බුදුන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා. මේ විදිහට එතනම මේ ඇලීම හෝ ගැටීම සිද්ධ වෙනකොට පටිච්චසමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඒ පටිච්චසමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වෙන තැන ඒ විදිහට විඥානයේ ගොඩ නැගුණේ අවිද්‍යාවෙන් නම් මේ විදිහට පටිච්චසමුප්පාද චක්‍රයක් තුල මේ දුක දෙන වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා කියලා දැක්කේ නැතුව නම් එයා තුළ මේ විඥාණය පහළ වුණේ ඒක යලි ඒ රූපය පිළිබඳව හිතන කියන කරන ක්‍රියාවලිය සිද්ධ කරානේ. ඒ පිළිබඳව හිතුවා, ඒ පිළිබඳව කිව්වා, ඒ පිළිබඳව කරා.
විරුද්ධකාරයෙක් නම් එහෙමයි නැත්නම් එයා ප්‍රියමනාප කෙනෙක් නම් ඒ විදිහට. මම මේ විදිහට සංකාර ගොඩනැගුවා නම් ඒ රූපයත් එක්ක එයා ඒක ගොඩනගලා තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන නම් නැත්නම් මේ පටිච්ච සමුප්පාද චක්‍රය සිද්ධ වෙන ක්‍රියාවලිය තුල එයා මේක දැකලා නෙවෙයි මෙහෙම වෙනවා කියලා දන්නවනම් කරන්නේ නෑනේ. දුක ගොඩ නැගෙනවා කියලා දකිනවා නම් එයා දුක ගොඩ නැගෙන ක්‍රියාවලියකට අත ගහන්නේ නෑ. ඒ කියන්නේ දුක ගොඩ නැගෙනවා කියන දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකට කියනවා දුක්ඛේ අඥානං කියලා කියන්නේ ඒක තමයි. ඒ නිසා අන්න දැන් පැහැදිලි අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන නැත්නම් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් ගොඩ නැගෙන ආකාරය දන්නේ නැති නිසා ඒකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව නිසා තමයි සංකාර ගොඩ නැගෙන්නේ. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් විද්‍යාව පහල කරගන්නේ කෙසේද කියලා. දැන් ඇයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. අවිද්‍යාව පහළ වුණේ කොහොමද කියලා. ඒකටත් ප්‍රත්‍ය වෙනවානේ. අවිද්‍යාව කුමක් නිසාද අවිද්‍යාව කුමක් ප්‍රත්‍ය කරගෙනද හටගන්නේ? අවිද්‍යාව හටගන්නේ අසත්පුරුෂ සංසේවනයේ ප්‍රත්‍ය කරගෙන. අසත්පුරුෂ සංසේවනයේ ප්‍රත්‍ය කරගෙන කියන්නේ සත්පුරුෂයෙක් හැටියට අපිට සත්පුරුෂය හම්බෙන්නේ බුද්ධ ශාසනයේ ආර්යයන් වහන්සේලා පමණයි. පළවෙනි සත්පුරුෂයා තමයි බුද්ධ ශාසනයක හම්බෙන බුදුවරේ. ඊට පස්සේ උන්වහන්සේගෙන් පිහිටවන කලන වැඩ ඔස්සේ අපිට ඒ ආර්ය මාර්ගයට පත් වෙච්ච අය තමයි අපිට සත්පුරුෂය හැටියට හම්බෙන්නේ. ඒ සත්පුරුෂයෙක්ගෙන් මේ පටිච්චසමුප්පාද ධර්මය අහන්න ලැබෙනකන් හැබැයි අවබෝධ කරගෙන අහන්න ලැබෙනකන් එයාට තියෙන අසත්පුරුෂ සංසේවනය. අමරසිංහ මහත්මයාණනි ඔන්න අපට ගැටලුවක් ඇවිල්ලා තිනවා. එතකොට අපට මේ කල්යාණ මිත්‍රයන් නොමැති වීමම ගැටලුවක් නම් අපි කල්යාණ මිත්‍රයන් සොයා ගැනීම, කල්යාණ මිත්‍රයන් ඇති කර ගැනීම දැන් අපට දැන් තවත් කාර්යයක් අපට පැවරෙන්න ඕනේ. දහම ඉගෙන ගන්නවට අමතරව මේක අපට ලියාගත යුතුයි. මේ බුද්ධ ශාසනයේ කාරණා 4ක් සිද්ධ වෙන්න තියෙනවානේ. ඒ කියන්නේ කෙනෙක් සෝතාපන්න වෙනවා නැත්නම් මේ මාර්ගයට පිවිසෙනවා කියලා කියන්නේ කරුණු 4ක් පූර්ණ වෙච්ච තැන. ඒකට කියනවා කල්යාණ මිත්‍ර සංසේවන නැත්නම් සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන කාරණා 4ක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් මේ සත්පුරුෂයා කියලා කිව්වේ කල්යාණ මිත්‍රයාට සත්පුරුෂයෙක් හම්බෙලම ධර්මය අහන්න ඕනේ. ඒකට කියනවා සත්පුරුෂ සංසේවනය කියලා. එතකොට අපිට සත්පුරුෂයෙක් හම්බෙන්නේ නැත්නම් අපිට ලෝකෙදි හම්බෙන්නේ අපිට සත්‍ය කියලා දෙන අය නෙවෙයිනේ. ඒව ලෝකේ කොහොමද අපිට කොට නැගෙන්නේ කියලා ලෝකයේ තුල ආස්වාද විදින ක්‍රමයක් නේ කියලා දෙන්නේ. ඉතින් ඒක සත්පුරුෂයෙක් වෙන්න බෑනේ. අපිට යා කල්යාණ මිත්‍රයෙක් වෙන්න බැරි මොකද අපිට ඒ විදියට ලෝකෙ පිළිබඳව කොච්චර ගොඩනැගෙන හැටි කියලා දුන්නත් අවසානයේ දුකටමනේපත් වෙලා තියෙන්නේ. දැන් මේ ලෝකෙ මොන දේවල් හොයාගත්ත උනත් ඒගොල්ලන්ට ඒ කියන අපි හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ කල්යාණ මිත්‍රයෝ හැටියට තමයි මේ දේවල් කියලා දීලා තියෙන්නේ කියලා. නමුත් කල්යාණ මිත්‍රයෙක් කියලා දුන්නා නම් ඒ වැඩපිළිවෙල ඔස්සේ ගිහිල්ලා අන්න අර කියන දුකටපත් වෙන්නේ නැහනේ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන්න ඕනේ. ඒකට කියනවා බුදුන් වහන්සේගෙන් පිහිටවපු කලන වැට. ඒ කලන වැට හම්බෙන්න ඕනේ. කලන වැට කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය හම්බෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර සේවනය ඒකට වැට කියලා තියෙන්නේ මේක මේ කලන වැට නැත්තම් බුදුන් වහන්සේ පිහිටවපු මේ සත්පුරුෂ බුදුන් වහන්සේ ලෝකෙට මේ සද්ධර්මයේ දේශනා කරලා පිහිටවපු කලන වැට මුලදී ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ මුලදී ඇවිල්ලා තියෙන්නේ කියන්නේ මුඛ પરම්පරාගතව නැත්නම් කෙනෙක්ගෙන් අහලා තව කෙනෙක් දැනගෙන ওই විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඊපස්සේ මේ ක්‍රමය කැඩුනා. හැබැයි කැඩුනට නැවත මේ කල්යාණ මිත්‍රයෝ කොහොම හරි ඉඳලා තියෙනවා. අපි දන්නේ නැහැ කොහොම හරි නැත්නම් පෙර දිව්‍ය ලෝකවල ඉඳලා ඇවිල්ලා නැවත ඇවිල්ලා එහෙම එන්නත් පුළුවන්. සෝතාපන්න වෙච්ච පුජ්‍යලයෝ මෙන්න මේ විදිහේ අය පහළ වෙලා තියෙනවා නම් ඒ අය මේ ධර්මයේ දේශනා කරනවා කියන ආරංචිය අන්නර ත්‍රි හේතුක පරිසන්දියක් තියෙනවා නම්
එයාට මේ ආරංචි ලැබෙනවා. ලැබෙන. ඒ අනුව එයා හොයාගෙන යනවා. ඒ අනුව කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න වෙනවා මේ සද්ධර්මය අහලා අන්න අර පටිසෝත ගාමී ක්‍රමයට අපි අවතීර්ණ වෙන්න නම්. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් ඉතින් ඒක වෙනම සූත්‍රවල තියෙනවා. ඉතින් අපිට අහවලා කල්යාණ මිත්‍රයායි කියලා කියන්න බෑ. ඉතින් අපිට මේ ධර්මය හොයාගන්න ක්‍රමය කියලා තියෙනවා. අපි එයා සෝතාපන්නද අරියද්ද කියලා බලන්න ඕනේ. ඒ ධර්මය තුලින් අපිට බලන්න පුළුවන් මේක බුද්ධ ධර්මයේද කියලා. ඒ කියන්නේ යමක් තුල ඒක අපිට තියෙන ක්‍රමයක් දීලා තියෙනවා. ඒක සූත්‍රයට බහා බලන්න, ධර්මයට බහා බලන්න, විනයට බහා බලන්න කියලා ක්‍රමයක්. ඉතින් ඒ අනුව අපිට පුළුවන් ඒ කියන දහමෙන් රාගක්ෂය වෙනවා නම්, ද්වේෂක්ෂය වෙනවා නම්, මෝහක්ෂය වෙනවා නම් අපි ඒක ධර්මය කියලා ගන්න කියලා බුදුන් වහන්සේ දේශනා කළා. අන්න එහෙම කියලා දෙනවා නම් එයා තමයි කල්යාණ මිත්‍රයා. අන්න එහෙමයි අපි කල්යාණ මිත්‍රෙක් වාගෙන මේ ධර්මයේ හාන්නේ. තාම පැහැදිලි විග්‍රහයක් කළා දුන්නා. ඔබටත් මටත් අපි හැමෝටමත් අමරසිංහ මහත්මයා කල්යාණ මිත්‍රයෙක් ලෙස සලකන්න අපට සුදුසුකම් එතුමා සපුරා තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි අපට මේ දහම් සාකච්ඡාව මිතරම් හරබරව සාර්ථකව උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අපි කතා කරගෙන ආපු මෙන්න මේ පටිච්ච සමුප්පාද විග්‍රහය අපි මානසිකාරය කරන්න අපට උදව් කරන මෙන්න මේ දහම් කාරණා. මං දහම් කාරණා කිව්වම ඒ දහම් කාරණා අපට මානසිකාරය කරන්න නිසි තැනක් තියෙනවද? නිසි වෙලාවක් තියෙනවද? කොහොමද කරන්නේ? එතකොට කරන ආකාරයේ භාවනා ආකාරයෙන් කරනවද? ඊම සරල විග්‍රහයක් අපි අවසාන විනාඩි 3ේදී කරගමු. දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ බුද්ධ දර්ශනය තුළ තියෙන්නේ පළවෙනි කාර්යය තමයි සත්‍ය දකින්න ඕනෙමනේ ඉස්සෙල්ලා. ඒතර අපිට සත්‍ය දකින්න නම් සත්‍ය අවබෝධය ලබන්න නම් කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න ඕනේ. එයා සත්‍ය කියන එක කියලා දෙනවා. ඒතර සත්‍ය කියලා දෙන්නේ අර මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක්. දැන් එක වෙලාවක ඇවිල්ලා අහනවා බුදුන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ දුක කවුරු විසින් කරන ලද්දක්ද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දුක Taman විසින් කරගත්තත් නෙවෙයි, වෙන කෙනෙක් කරත් නෙවෙයි, නිකම්ම සිද්ධ වුණත් නෙවෙයි, හේතුඵල දහමක් කියලා. එතකොට මෙතන කරන මම කරගත්තා කියලා කියන්න බෑ කියන තැනට එනවා. මේ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කිරීමෙන්ම පමණයි එයාට මේ සසර ගමන නතර කරන්න පුළුවන්. ඒතර සසර ගමන නැති කිරීම තුලනේ මේ කාරණේ සිද්ධ වෙන්නේ. එහෙනම් එයා සත්‍ය දකින්න ඕනේ. සත්‍ය තමයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මේ අවිද්‍යාව නිසා සංකාර ප්‍රත්‍ය කරගෙන විඥාන වශයෙන් ගොඩනැගෙන ක්‍රියාවලිය. ඒ නිසා මේ ක්‍රියාවලිය එයා දකින්නේ නැති තාක්කල් එයාට කවදාවත් මෙතනින් කෙලවරක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා සත්‍ය දැක්ක කෙනාට ඊළඟට තියෙන්නේ මේ සත්‍යයට අනුව කටයුතු කරන්න. ඒක පැහැදිලිව බුදුන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානය කියලා. සතිය පිහිටවනවා කියලා. අපි මෙන්න මේ සතිය පිහිටවන ආකාරය තමයි ඉදිරියේදී කතා කරන්න තියෙන්නේ. ඒකට කියනවා සතර ඉරියව්වතල මේ සතිය පිහිටවනවා කියන සතර සතිපට්ඨානය. ඔබේ සාකච්ඡාව ඊටාම නැවත ආරම්භයක් දෙන්න තමයි ඔබේ සාකච්ඡාව ඔබ නිමා කරේ. ඒ කියන්නේ දයාබර ප්‍රේක්ෂක ඔබට හිතෙනවා මේ තැනින් දයාබර ප්‍රේක්ෂක ඔබට හිතන දේ තමයි මේ නතර කර තැනින් ඊළඟ කොටස බලන්නට ඔබට ආරාධනයක් තමයි එතුමා කරේ. සතර සතිපට්ඨානය කියන ගැඹුරු කාරණා, දහම් කාරණේ ඔබ තේරුම් ගත්තට පස්සේ මේ මානසිකාරය කරන ආකාරයත් එහෙම නැත්නම් මේන් අපට මේ පටිච්චසමුපාද විග්‍රහය කොච්චරනම් ජීවිතයට ලං කර ගන්න පුළුවන්ද, මේන් නිවෙන්න පුළුවන්ද කියන කාරණේ තමයි එතුමා පැහැදිලි කරේ. අපි එතුමාට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා, නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මෙවැනි දහම් කාරණා අපට තව තව කියා දෙන්නට, නිරෝගී සම්පන්නිය වගේම
එතුමාගේ සිතන සිතුම් පැතුම් වගේ මෙතුමා ප්‍රාර්ථනා කරන තැනකින් එතුමාට මෙහි දහම් අවබෝධය එතුමාත් අවබෝධ කරගනිමින් අපටත් අවබෝධ කරගන්න වාසනා ගුණේ පෑදෙන්න ඕන. ඉතින් අදත් එක්ක අද අපත් සමග සම්බන්ධ වුණේ එල් අමරසිංහ මහත්මයා. එතුමාගේ මේ සාකච්ඡාවේ අදහස් ඔබ අපිට කියන්න හෘදේ TV ප්‍රධාන කාර්යාලයේ අබේසිකර ලීබඩු මාලිගේ උඩුමහල ලබුදුව ගාල 077 321 39 66. අපි අමරසිංහ මහත්මයාට දිගාසිරි ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබගෙන් සමුවර්ගන යන්න සූදානම්. අමරසිංහ මහත්මයාණනි ආයුබෝවන්. ඔන්න අපි ප්‍රේක්ෂක සියලු දෙනාටමත් සුබ පතමින් ආයුබෝවන්. තෙරුවන් සරණයි සියලු දෙනාට තෙරුවන් සරණයි. සමුගෙන යන්න අවසරයි අපට.